ෆිසික්ස් ගින්දර වගේ නිර්මාල් සේනාරත්නයේ සාකච්ඡා කරන්නේ චුම්බක ශ්‍රේෂ්ඨ පාඩම. මේක භෞතික විද්‍යා විෂය නිර්දේශ 7 වෙනි පාඩම. දැන් මේ පාඩම අපි රිවිෂන් තියරි දරුවෝ දෙකොල්ලන්ටම තමයි මේ කරන්නේ. ඒතකොට අර මම තියරි ඉගෙනීම සහ අර හිතන්න පුරුදු කරන ක්‍රම දෙකම පොඩි වෙලාවක් තුල කරන්න වෙනවා. ඒක පොඩි ෆයිට් එකක් වගේ තමයි. ඉතින් ඔයාලට පොඩි අභියෝගයක් තියෙනවා. ඒක අවබෝධ කර ගැනීම සහ තියරි ඉගෙන ගැනීම සහ ගැළු යොදන විදිහ කියන දෙකම අවබෝධ කරගන්න වෙනවා. ඒතර පුතේ දැන් මේක ඉහිඳ මම පොඩි කොටස් වලට මම දවස් දෙකකට සරයක් එපිසෝඩ් එක ගන්න දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කොටස් වල වෙන වෙනම ටියුට්ස් අරලා දාලා තියෙනවා. ඒතර පහසු වෙන්නේ මේ දවස් දෙක ඇතුළත කාගත් කරලා දෙන්න පැය 3ක විතර වැඩ. දවස් දෙකටම එන්නේ මුළු ලෙසන් එකටම එක වීඩියෝ ක්ලිප් එකකට පැය 3ක් තුනක් පුළුවන්. පැය 3ක් ඇතුළත ඒ ටික ඉවර කරගන්න. ඒකේ නෝට් එකක් හදාගන්න වෙනවා. මම ටියුට් එකේ පොඩි උදව්වක් කරන නෝට් එකක් දාලා තියෙනවා. ඒක ඇසුවෙන් විශේෂම තියරි දරුවෝ අර වෙනම නෝට් එකක් හදාගන්න. රිවිෂන් දරුවන්ට පුළුවන් අවශ්‍ය නෝට් එකක් හදාගන්න. උනත් වල පරණ නෝට්ස් අරගෙන මේ මම උගන්වන වල තියෙන අලුත් කරුණු ටික එකතු කරගන්න විශේෂ හිතන විදි තරකන ඒ ටික දාගන්න. ඊට පස්සේ පුතේ ගැටලු ටික හදන්න. එහෙම කරා යන්න. ඒක සාර්ථකයි. මේ පාඩමේ සමහර අලුත් පැට්‍රිකල් එකක් හදලා එන්න පුළුවන්. ඊළඟට රචනා ගන්න බොහෝට එන්න පුළුවන් මේ අවුරුද්දේ. ඒ වගේම තමයි බහුවර්ණ ප්‍රශ්න සමහර 5ක් 6ක් එනවා. ඒක අනිවාර්යයෙන් ඉගෙන ගන්න කොටසක්. මේ ඉගෙන ගන්න විද්‍යුතයේ පොඩි මූලික පදනමක් තියෙනවනේ. ඒ හින්දා තමයි ධාරා විද්‍යුතයේ මුලින් කොටස් ටිකක් අවසන් කරලා මේ කතා කරන්නේ. එතකොට මොකද හොඳ ගණන් හදන්න මේකේ ධාරාව දෙන්න අවශ්‍ය වෙනවා. ඒකත් පොඩි තියාගන්න. එතකොට පුතේ ඒ විදිහට තමයි කරන්නේ. අර පිළිවෙලට දිගට වැඩ කරන් යන්න. මොකද වැටෙන්න එපා කිසිම අවස්ථාවක මානසිකව මේ කොටස් නැවතත් අපි උගන්වනවා. කියන්නේ දැන් මම 2017 කළා මාස 3කින් අත්‍යවශ්‍ය පාඩම් 6ක් කවර් කළා. ඊට පස්සේ මාස 3කින් වෙනම රිවිෂන් එකක් කළා. සාමාන්‍ය රිවිෂන් එකට අමතර වෙනම රිවිෂන් පන්තියක් මාස 3කින් සියලු විෂය නිර්දේශ වැදගත් පාඩම් 6ක් අතරක්. ඒ හින්දා මට ඒ අලුත් ප්‍රොසෙස් එකක් හදලා ඉදිරි කාලේ මම නැවත මේ ඔක්කොම කතා කරනවා. නමුත් බලන්න මේ කාලය තුල මේක සැලකිලිද්දක් අවබෝධ කරගත්තා. ඉදිරි කාලේදී මගේ අර තර්කන විදි ටික පුරුදු කරගත්තායින් පස්සේ අපිට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඒ හින්දා ආය කරනවා කියන මේක අතාරින්න එපා. මේක නැවත මෙතන ආය කරන්නේ නැහැ. මම මේකෙම සියල්ල අවබෝධ කරගන්නවා කියලා ඉගෙන ගන්න. ඒතර නැවත කරලා දෙගුණයක පුහුණුවක් ලැබෙනවා. ඒතර හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්කම තියෙනවා. ඒතර පුතේ මේකෙදී අපි ඉස්සෙල්ලාම යන්නේ මේ බල ශ්‍රේෂ්ඨයක් කියන කොටසට. බල ශ්‍රේෂ්ඨ නැත්නම් මේ ශ්‍රේෂ්ඨයක් කියන්නේ පුතේ බලයේ පැතිර පවතින ප්‍රදේශය. සරලව කිව්වොත් අර්ධ දැක්වීමක් නෙමෙයි. සරලව කිව්වොත් ශ්‍රේෂ්ඨයක් කියන්නේ බලයේ පැතිර පවතින ප්‍රදේශය. උදාහරණයක් වශයෙන් දැන් ජනාධිපතිතුමාට පුළුවන් ලංකා වටේට බලයේ පතුරලා තියෙන ඕන එක්කෙනෙක් අවශ්‍යවට ඇදලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පුතේ දැන් ලංකාව කියන්නේ මේක තමයි ජනාධිපතිතුමා බලයේ පැතිරලා තියෙන ප්‍රදේශය. එයාගේ ශ්‍රේෂ්ඨය. එතකොට ඒ ශ්‍රේෂ්ඨේ ක්‍රියාවලිය නිරූපණය කරන මේකේ බල රේඛා ඇදලා ගන්න පුළුවන් මේ ගුණතරික. බල රේඛා අපි නිරූපණය කරනවා. ඒක තමයි මේ පාඩමේ ප්‍රාථමික අදහස. කවුරුහරි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර විශ්ලේෂණ ශේෂ්ත්‍ර දෙකම අසාර්ථක දරුවෙක් වුණා. මේක තේරුම් ගන්න ඕන හින්දා මම එතන ඉඳලා මේක පටන් ගත්තා. එතන පුතේ ශ්‍රේෂ්ඨයක් කියන්නේ ඊළඟ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියන්නේ මොකද්ද? ස්කන්ධයක බලයේ පැතිර පවතින ප්‍රදේශයක්. ස්කන්ධයට පුළුවන් තව ස්කන්ධ ආකර්ෂණය කරන්න කියලා ගුරුත්වාකර්ෂණ ඉගෙන ගත්තා. ඒ වගේ ස්කන්ධයක් ආකර්ෂණය කරගන්න පුළුවන් හැකියාව දෙන ප්‍රදේශය තමයි අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියන්නේ. ඉස්සිත විදුලිතය අපි කිව්වේ මොකද්ද? නිසල ආරෝපණ වගේ එක බලයේ පැතිර පවතින ප්‍රදේශයක්. ලක්ෂ්‍ය නිසල ආරෝපණයක බලයේ පැතිර පවතින ප්‍රදේශයක් තමයි ඉස්සිත විදුලිත ශේෂ්ත්‍රයක් කියන්නේ. ආරෝපණ ව්‍යාප්තියක් ගන්න පුළුවන්. කොහොමද නිසල ආරෝපණයක බලයේ පැතිර පවතින ප්‍රදේශයක් තමයි ඉස්සිත විදුලිත ශේෂ්ත්‍රයක් කියන්නේ. චුම්බක ශේෂ්ත්‍රයක් කියන්නේ මොකක්ද එහෙම? අපි ඊළඟට චුම්බක ශේෂ්ත්‍රය. දැන් චුම්බක ශේෂ්ත්‍රයක් පුතේ ඇති වෙන්නේ දැන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් ස්කන්ධයකින් නැති වුණා. නිසල ආරෝපණ වලින් ඉස්සිත විදුලිත ශේෂ්ත්‍රයක් ඇති වුණා. චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියන මේ ස්ථිර චුම්බක වගේ. ඔයගොල්ලෝ පොඩි කාලේ කාන්දම් කැලි දන්නවා. ඒකේ north south කියලා පුතේ එන් ද්‍රවය S ද්‍රවය කියලා ද්‍රව දෙකක් තියෙනවා. මේක උත්තර ද්‍රවය කියන මේකට දක්ෂිණ ද්‍රවය කියන. එතකොට මේවට අපි කියන ස්ථිර චුම්බක මැග්නට් නැත්නම් කාන්දම් කැලි වලින් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරන්න පුළුවන් දාන කාන්දම් වලට යකඩ කැලි එල්පෙනිති ආකර්ෂණයට එනවා. අනිත් එක තමයි මේ පාඩම අපි කරනවා මේ ධාරාව ගෙන යන සංනායකයින් පුතේ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරන්න පුළුවන්. දැන් මෙච්චර කාලෙ අපි එහෙම එකක් ඔයාලා මෙතන අහලා නැතුව ඇති. ධාරාව අරගෙන සංනායකයින් පුතේ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරන්න පුළුවන්. මම මේ දෙකම පොදුවේ කියනවා
චලිත වෙන ආරෝපණයකින්. චලිත වෙන ආරෝපණයකින් තමයි චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන්නේ. ඉස්සිත විද්‍යුත් ක්ෂේත්‍රයක් නිසල ආරෝපණයෙන් ඇති වෙනවා. චුම්බක ක්ෂේත්‍රයක් චලිත වෙන ආරෝපණයෙන් ඇති වෙනවා කියන්නේ. ඕගොල්ලෝ මේක දිහා බලනවත් එක නෙවෙයි. හරි. ධාරාව කියන අපේ අර්ථ දැක්වුවා. හරස්කලක් කරා තප්පරේ දෙන ආරෝපණ ප්‍රමාණය, ඒ චලිත වෙන ආරෝපණ ප්‍රමාණය. ඒ කියන්නේ පුතේ ධාරාවක් ඇති වෙන්නේ චලිත වෙන ආරෝපණයකින්. එයින් ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය චලිත වෙන ආරෝපණයෙන් ඇති වෙන අපිට තර්කයෙන් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මේක දිහා බලලා ඔයගොල්ලෝ නැවත පොඩි ප්‍රශ්නාර්ථයක් එනවා. මේක කොහොමද චලිත වෙන ආරෝපණයක් කරන චුම්බකයේ නිසලයි කියලා. චලිතයක් කියන අපිට දකිනවා. හැබැයි පුතේ මෙතන එහෙම චලිතයක් නෙමෙයි කියන්නේ. මෙතන කියන්නේ එහෙම චලිතයක් නෙමෙයි. මහා පරිමාණ චලිත නෙමෙයි. පුතේ ඔයගොල්ලෝ දාන පරමාණුවක් ගත්තාම ඔක ඉලෙක්ට්‍රෝන චලිතයක් තියෙනවා. ඒකෝ ඉලෙක්ට්‍රෝන චලිත වෙද්දී පුතේ අපි ඉස්සරහට කරනවා මෙන්න මෙහෙම චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. මේ මාපට ඇඟිලි පැත්ත ඉලෙක්ට්‍රෝන මෙහෙම යනවා නම් මාපට ඇඟිලි පැත්තට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ඔය හරිය විදිහට දැම්මොත් මෙහෙම එන්නේ. ඉලෙක්ට්‍රෝන යන්නේ මෙහෙම නම් අපි මෙහෙම දාලා බලන්න ඕනේ. එතකොට මේ විදිහට හදලා තර්ක කළ ගන්න ඕන. නමුත් අපි ස්කේටි ක්‍රමයක් තමයි මෙහෙම යනවනම් මෙහෙම. චුම්බක ශේෂ්ත්‍රයක් එනවා. තව ඉලෙක්ට්‍රෝන මේ අනිත් පැත්තට යනවා කියලාද? මෙහෙම යනවනම් මෙහෙම චුම්බක ශේෂ්ත්‍රයක් එනවා. මේ ශේෂ්ත්‍රකයේ 10 මේ ශේෂ්ත්‍රකයේ 10 නම් මේ දෛශිකින්ද 10ට 10 ගමන් බිඳුවයි. තේරෙනවද මම කියන්නේ ඉලෙක්ට්‍රෝන මෙහෙම යද්දි මේ පැත්තට චුම්බක ශේෂ්ත්‍රයක් කරනවා මේ පැත්තට මේ පැත්තට චුම්බක ශේෂ්ත්‍රයක් කරනවා. දෙක කැපෙනවා බිඳුවේ. ඒතර පුතේ මේ ගොඩාක් මූල ද්‍රව්‍ය හැදිලා තියෙන්නේ. එයාගේ පරමාණු වල ඉලෙක්ට්‍රෝන චලිතයෙන් හින්දා ඇති වෙනවා චුම්බක ශේෂ්ත්‍රයක්. චලිතනාරෝ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. හැබැයි මුළු සමස්තම වස්තුව ගත්තාම පදාර්ථ කොටස ගත්තාම අර ශේෂ්ත්‍රම කැපිලා බිඳුවක් වෙනවා. මම මේක වලට යුක්ත එකේ රූප දාලා තියෙනවා. මෙන්න මෙයා මේ පැත්තට අනිත් එක මේ පැත්තට ඔහොම ඇති වෙලා පුතේ සමස්ත එකම බිඳුවක් වෙනවා. බිඳුවක් වෙනවා. මේ ප්‍රබලතාව අපි ඉස්සරහට කරනවා මේ B කියන රාශිය අර දක්වන B total එක පුතේ බිඳුව. හැබැයි සමහර මූල ද්‍රව්‍ය නැත්නම් යාලේ ඔක්සයිඩ් තියෙනවා. අපි වෙන ෆෙරි මැග්නට් ෆෙරෝ මැග්නට් කියලා විශ්වවිද්‍යාලයේදී වල ඉගෙන ගන්නවා. ඒ පැත්තේ පුතේ මේක කැපෙන්නේ නැහැ. එකම පැත්තට එන්නේ. සම්ප්‍රයුක්ත එකම පැත්තට එන විදිහට තියෙනවා. ආසන්න මොම ගත්තොත් සම්ප්‍රයුක්තයක් උඩට එනවා. ඒ කියන්නේ දැන් මෙහෙම ඇතිකලෙත් අර ඉලෙක්ට්‍රෝන වල න්‍යෂ්ටිවට කැරකෙන ඉලෙක්ට්‍රෝන වල ඉන්නේ. ඒ කියන්නේ චලිත වෙන ආරෝපණ වල ඉන්නේ. ඒතර මේ සමහර මූලද්‍රව්‍ය තියෙනවා මේ වගේ සම්ප්‍රයුක්ත චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන විදිහට තමයි ඉලෙක්ට්‍රෝන චලිතයක් ඇති වෙන්නේ. අන්න ඒ වගේ මූලද්‍රව්‍ය තමයි ෆෙරි මැග්නට් ෆෙරෝ මැග්නට් කියන්නේ. ඒ වලින් තමයි ස්ථිර චුම්බක හැදෙන්නේ. එහෙනම් ස්ථිර චුම්බකයක් ඇතුළට ගිහිල්ලා බැලුවොත් ඔයාලට පේන්නේ ඒ චලිත ආරෝපණ විදිහට. සම්ප්‍රයුක්ත චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. දැන් කවුරු ආවොත් ස්ථිර චුම්බකයක් හැදෙන්නේ කොහොමද කියලා අපිට කියන්න පුළුවන්. චලිත වෙන ආරෝපණ වලින්ම තමයි. කියන්නේ සම්ප්‍රයුක්ත චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන විදිහට තමයි ඒව ඇතුළේ ඉලෙක්ට්‍රෝන චලිත වෙන්නේ. පරමාණු ඉලෙක්ට්‍රෝන චලිත වෙන සම්ප්‍රයුක්ත චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන විදිහට. ඒතර එහෙම ඇති වෙන ශේෂ්ත්‍රයක් චුම්බක ශේෂ්ත්‍රයක් තමයි ස්ථිර චුම්බක වල තියෙන්නේ. පුතේ කෝබෝල්ට් යකඩ නිකල් වගේ මුළු ද්‍රව්‍ය යල ඔක්සයිඩ් මන්ට උත්තේ පොඩි ඉස්සරහ දාලා මේ අත්‍යවශ්‍ය කරුණු නෙමෙයි. නමුත් පූර්ණ අවබෝධයක් තියෙනවා. මොකද හැම වෙලේම අනිත් තරට අපි ඉස්සරහින් ඉන්නවා. දැනුමේ තර්කණේ මොකද හොඳ දැනුමක් නැත්නම් හොඳ තර්කණයක් කරන්න බෑ. හිර වෙනවා. එනවා සංකීර්ණ ප්‍රශ්න හිතන්න වැඩි දැනුමක් අවශ්‍යයි. මේ සමීකරණ ටික පාඩම් කරගත්ත කියලා තියරි නෙමෙයි. සමහරවල් තියරි කියන්නේ සමීකරණ ටික. ඒක තියරි නෙමෙයි හැමෝටම පුළුවන් සමීකරණ ටික පාඩම් කරගන්න. ගැටලුවට දාලා සිතුවිලි එන්න පදනමක් එන්න. ගාන කියවද්දි මට ලිප් වෙන්න ඕන මේකෙන් තමයි හදන්නේ. මේව තමයි මේක හිතෙන්න. කෘතිම නෙමෙයි හිතෙන්න. ඔටෝමැටිකලි. අර අපි කියන්නේ අපේ තවරේ ගැහුවොත් අපි ටක් ගාලා බයිනවනේ මොකක් කරුණාර බැක් කර කියලා බයිනවනේ. අපි එල්ල තර්ක කරන්නේ මේ මනුස්සයා ගැහුවා. එහෙනම් දැන් මොකෙන්ද මම මෙයාට බයින්නේ? මොකද්ද පාවිච්චි කරන වශයෙන්? එහෙම තර්කණයක් එන්නේ ඔටෝමැටිකලි වෙනවා. ඒ වගේ මේකත් එන්න ඕනේ. එංගේ තියෙන්න ඕනේ ඉතින්. ඉතින් ඒ හින්දා හොඳ පදනමක් හදලා අනිත් තරවල වැඩි දෙයක්. අපි කරන්න ඕනේ වැඩි දෙනවා. විශ්වෙන් දේශ තුල තියෙන ඒකට වැඩි දැනුමක් අපි ගබඩා කර ගන්න ඕනේ. ඇයි මේ දේ වෙන්නේ කියන එක අවබෝධය තියෙනවා. එහෙම නැතු බොහොම ප්‍රාථමික දේවල් තමයි තර්ක කරන්න පුළුවන් වෙන්නේ. ඒතර පුතේ කොහොම තමයි ඇති වෙන්නේ? දල අදහසක් තියෙන මේ පාඩම් කරන්න එපා. දැන් ඕක බැලුවා එතනින් ඔළුවට ගියා. එච්චරයි. දැන් ඔළුවේ අයිඩියා එකක් තියෙනවා. චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන්නේ ධාරාගෙන සන්නායකයි ස්ථිර චුම්බක. ස්ථිර චුම්බක කියන්නේ ඇතුලේ තියෙන සම්ප්‍රයුක්ත චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන විදිහට චලිත ආරෝපණය. එහෙනම් පොදුවේ කියන්න පුළුවන් චලිත ආරෝපණයමයි තමයි චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන්නේ. ඔච්චරයි පුතේ. මම වේගෙන් කියලා දැන් මේකයි. ඒක පටගාලා වේගෙන් උල්ට දාන්න උත්සාහ කරා. ඔයාලා වීඩියෝ නවත්තලා දාන්න පුළුවන්. එතකොට පුතේ මේ අපි මේක ගැන වැඩි කතා කරන්නේ නැහැ මෙතන. අපි කතා කරන්නේ මෙන්න මේ. ඒ කියන්නේ ධාරාව අරගෙන යන සන්නායකෙන් නැති කරන චුම්බකත්වය.
අපි ඒවට කියනවා විද්‍යුත් චුම්බක කියලා. විද්‍යුත් චුම්බක කියලා. එතකොට මේ පාඩමේදී අපි කතා කරන්නේ විද්‍යුත් චුම්බක මගින් ඇති කරන චුම්බක ප්‍රතිඵලය. ඒකේ සමහර ගණන් හදන්න සහ සමහර තීර තේරුම් ගන්න මෝටර් මේ ඩයිනමෝ වගේ තීර තේරුම් ගන්න ස්ථිර චුම්බක ඕන වෙනවා. ඒ ස්ථිර චුම්බක පිළිබඳ බොහොම දල අවබෝධයක් අපිට තියෙන්න ඕන. ඒ දල අවබෝධය කියන්නේ ස්ථිර චුම්බකයක් ගත්තොත් පුතේ එන් ද්‍රවය S ද්‍රවය කියලා තියෙනවා. උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය. එතකොට මේක පුතේ බලවේග අසතහන ඇඳගත්තොත් ඔයගොල්ලෝ දන්නවා චුම්බක ශේෂ්ඨ වල සිද්ධ විද්‍යුතේ බලවේග කිව්වොත් මම තාම බලවේග ඉගෙනුවේ නැහැ මෙතනදී. පුතේ මේ n වලින් ඉවතට s වෙතට එහෙමයි බලවේග තියෙන්නේ. මෙන්න මේ විදිහට බලවේග තියෙනවා. ඔය විදිහට බලවේග අසතහනක් ඇඳගන්න පුළුවන්කම තියෙනවා. n වලින් ඉවත් කරන s වලට එනවා. එහෙනම් බලවේග කියනවා. ඊළඟට ස්ථිත විද්‍යුතයේ තීරය එකම තමයි. ස්ථිත විද්‍යුත ධන විකර්ෂණ, ධනාරෝහණ විකර්ෂණ, ඍණ විකර්ෂණ, ධන ආකර්ෂණ. ඒ වගේම තමයි මෙතන සජාතීය සමජාතීය ද්‍රව විකර්ෂණ. n ද්‍රවයක ලක් කළොත් විකර්ෂණය කරනවා. n විකර්ෂණ. ss ලං කරන්නවත් විකර්ෂණය. s විලං කරන්නවත් පුතේ ආකර්ෂණය. ඒ තීරයක ඔළුවේ තියෙනවා. එතකොට පුතේ මෙහෙමයි තියෙන්නේ චුම්බක ශේෂ්ත්‍රය. එතකොට දැන් අපි ඉගෙන ගත්ත චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ පුතේ මේක හඳුනා ගන්න අපිට මාලිමාව පාවිච්චි කරන්න පුළුවන්. මේ මාලිමාවේ පුතේ විශේෂත්වය තියෙන්නේ මේ මාලිමාවේ කටුවක් උගල දැකලා තියෙනවා. මේ කටුවේ හිතන්න උත්තර ද්‍රවයක් තියෙන කියලා. කටුව උත්තර ද්‍රවය විතරක් තනි කරන්න බෑ. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. උත්තර ද්‍රවයක් තියෙනවා. එහෙනම් එයා ආකර්ෂණය වෙන්න ඕන මොකටද? කටුව උත්තර ද්‍රවයෙන් නම් දක්ෂිණ ද්‍රවය දෙසට. දක්ෂිණ ද්‍රවය දෙසට ආකර්ෂණය. ඒ කියන්නේ පුතේ S එක පැත්තට යොමු වෙනවා. ඒ කියන්නේ පුතේ දැන් මෙහෙම මාලිමාවක් තිබ්බහම ඒ කටුව පුතේ මේ පැත්තට යමු වෙනවා. මෙහෙම තිබ්බහම පුතේ මේ පැත්තට. මෙහෙම තිබ්බොත් මාලිමාව මේ පැත්තට. මෙහෙම තිබ්බොත් මාලිමාව මේ පැත්තට. ඒතර ඒ වගේ මෙහෙම තිබ්බොත් මේ පැත්තට. මෙතන තිබ්බොත් මේ පැත්තට. කටුව පුතේ දැන් මේක හිතන් n ද්‍රවයක් කියලා n ගෙන් ඉවතට s වෙතට යොමු වෙනවා. එතකොට මේ ns කතාව තියෙන්නේ මේ අර විතරයි. දණ්ඩ චුම්බක වල විතරයි. ස්ථිර චුම්බක වල විතරයි. දණ්ඩ චුම්බක වල නෙවෙයි ස්ථිර චුම්බක වල U shape, C shape එම්ගල තියෙනවා. මේ විද්‍යුත් චුම්බකත්වයේ ns කියලා ද්‍රවයක් අපිට ලැබෙන්නේ නැහැ. එතනදී අපි කියන සම්ප්‍රයුක්ත චුම්බක ශ්‍රේෂ්ඨ දිශාව තමයි මාලිමාව කට උත්ක්‍රමණය වෙන්නේ. මේ බල රේඛා යන පැත්තට. එහෙම නැත්නම් සම්ප්‍රයුක්ත චුම්බක ශ්‍රේෂ්ඨ දිශාව තමයි මාලිමාවේ කටුව උත්ක්‍රමණය වෙන්නේ. දැන් කවුරු ඇහුවොත් මොකල්ලන්ගේ මාලිමාවේ කටුව මොන පැත්තටද උත්ක්‍රමණය වෙන්නේ කියලා. ආකාර දෙකකින් කියනවා. S ද්‍රවයේ දෙසට යොමු වෙනවා. එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක ඇසුරෙන් කියනවා සම්ප්‍රයුක්ත චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවට යොමු වෙනවා. සම්ප්‍රයුක්ත චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවට යොමු වෙනවා. දැන් පුතේ මේ පෘථිවියේ චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. ඔයගොල්ලෝ සමහරට අහලත් ඇති පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය කියලා කතාවක්. එතකොට හැබැයි ඔයගොල්ලෝ කල්පනා කරලා දැන් මම කිව්ව මෙහෙම කතාවක්. මාලිමාවක කටුව යොමු වෙන්නේ දක්ෂිණ ද්‍රවයට කියලා කිව්වා. හැබැයි නව යාත්‍රා කරන්න මාලිමාව පාවිච්චි කරනවා. ඒගොල්ලෝ කියන්නේ උතුර තමයි මාලිමාව පෙන්වන්නේ කියලා. සමහරට ඔයගොල්ලෝ ෆෝන් එකෙත් මොබයිල් එකෙත් ඇප් එකක් තියෙනවා නම් ඔය මාලිමාවේ ඒකේ පෙන්වන්නේ උතුර. මාලිමාව පෙන්වන්නේ උතුර මම කියනවා දකුණ. පරස්පරතාවයක් තියෙනවා. ඒක හේතුව මේකයි. පුතේ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. අපි දන්නවා පෘථිවිය භූගෝලීය. චුම්බක අණු නෙමෙයි භූගෝලීයව උඩට අපි කියන උත්තර ද්‍රවය නැත්නම් උත්තර අර්ධගෝලය මේකට අපි කියනවා දක්ෂිණ අර්ධගෝලය කියලා. පෘථිවිය පහළට. රයිස්තිය උත්තර අර්ධගෝලය දක්ෂිණ අර්ධගෝලය. ඒතර පෘථිවිය උතුර කියන්නේ මේ දකුණ කියන්නේ මේ. එතකොට පුතේ මේ පෘථිවිය ඇතුලේ මේ ව්‍යුහයත් එක්ක මේක චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. දැන් සාමාන්‍ය විදිහට බලන පෘථිවිය ඇතුලේ චුම්බකයක් දාලා දෙනවා කියලා. එහෙම නේ අර පාෂාණ විදුවකින් මේක ගොඩනගන්නේ. මේක මෙහෙමයි තියෙන්නේ. එතකොට උඩට තියෙන්නේ දක්ෂිණ ද්‍රවය. මේකට තියෙන්නේ උත්තර ද්‍රවය. දැන් බල රේඛාවතර මෙන්න මේ විදිහට ඇඳු තියෙනවා ඔයාලට තේරෙනවා. එතකොට පුතේ දැන් මාලිමාවක් මම තිබ්බොත් මේ වගේ මාලිමාවක් තිබ්බොත් දැන් මාලිමාවේ කටුව එන්න ඕනේ S එක පැත්තට. S එක නෙමෙයි මේ පැත්තට. දැන් අපි ෆිසික්ස් දැන් මාලිමාව පාවිච්චි කරන්නේ භූගෝලීය උතුර දකුණ හොයාගෙන භූගෝලීය පදනමන්නේ පුතේ.
ඒතර භූගෝලීය හරි මේ උතුරට තමයි යොමු වෙන්නේ මාර්ගය. හැබැයි ඇත්ත කතාව තමයි භූගෝලීය උතුර කියන්නේ චුම්බක අණුව දකුණ. එන්න මාලිමා කට්ට උතුරට යොමු නැගෙන සාමාන්‍ය ජන විදිහට හරි චුම්බක ශේෂ්ත්‍රවල මත කියන්නේ දක්ෂිණ ද්‍රවයට තමයි මේ. මේ උතුරු අර්ධගෝලය කියන්නේ දක්ෂිණ ද්‍රවය. උතුරු අර්ධගෝලය දක්ෂිණ ද්‍රවය. ඒ හින්දා ඔය පැත්තට යොමු වෙන්නේ. ඔබේ පොඩි දල අදහසක් තිබ්බා නම් ඇති. මොකද ගොඩක් ගණන් වල චුම්බක ශේෂ්ත්‍ර මේ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයෙන් එනවා. අපි වෙනම ගණිතයන් ඇසුරු දිගෙන ගන්නවා. ඒතකොට පුතේ ඔය අදහස තියෙනවා. ඊළඟට තව එකක් මතක තියාගන්න මේ NS ද්‍රව කියලා ගත්තාම මේවා පුතේ වෙනම ගන්න බෑ. ඒක ද්‍රව ගන්න බෑ. ඒකට S එකක් විතරක් N එකක් විතරක් කඩන්න බෑ. ඒ කියන්නේ පුතේ මම හිතන්නේ මේක දෙකට කැපුවා කියලා. ඒතර එන්නේ එහෙම. මේ දැන් තියෙන N එක S එක කැපුවා. ඒතර පුතේ මේක S වෙනවා මේක වෙනවා. ආයෙ මේක කැපුවොත් ඔය දෙයම වෙන්නේ. මම ඔය ලස්සන රූපයක් දාලා දෙන ටියුට් එකේ අවසානයේ පරමාණු දක්වාම ඕකම වෙන් කරන් ගේන්න පුළුවන්. එහෙනම් කවදාවත් තනි ද්‍රවයක් ඒක ද්‍රවයක් හදාගන්න බෑ. හැබැයි අපි මෙතනදී සමහර තීරි පැහැදිලි කරගන්න අපි පුතේ ඒක ද්‍රව පාවිච්චි කරනවා. ඒක ද්‍රවයක් කියන සංකල්පයට ගන්න. හැබැයි මතක තියන්න පැට්‍රිකලි ඒක ද්‍රවයක් හදාගන්න බෑ. කොහොමද? ඒක ප්‍රශ්න ටික පැහැදිලි. ඊළඟට පුතේ අපි යන්නේ චුම්බක ශ්‍රාවය. නැත්නම් මේ බල රේඛාව වලින් ශ්‍රාවය කියන්නේ අපි ඉස්සෙල්ලා විදිහට ඉගෙන ගත්ත ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ඉගෙන ගත්ත ශ්‍රාවය ගැන ඉගෙන ගන්න. ශ්‍රාවය කියලා කියන්නේ පුතේ බල රේඛා. බල රේඛා කියන්නේ මොකක්ද? දැන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වලදී ඔයාලෙන් කවුරු ඇහුවොත් බල රේඛා වලින් මොනවද පෙන්වන්නේ කියලා ඔයගොල්ලෝ කියනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක තියපු 1 kg ස්කන්ධය ගමන් කිරීමට පෙනෙන මාර්ගය. ස්ථිත විද්‍යුත් බල රේඛා වලින් මොකද්ද පෙන්වන්නේ කියලා ඇහුවොත් ඔයගොල්ලෝ කියනවා ස්ථිත විද්‍යුත් ශේෂ්ත්‍රයක තියපු ලක්ෂීය ධන ආරෝපණය. ධන 1යි කූලොම් ආරෝපණය ගමන් කිරීමට පෙනෙන මාර්ගය. මම ඇහුවොත් චුම්බක ශේෂ්ත්‍රයක බල රේඛා කියන්නේ මොකද්ද කියලා. ඒක පුතේ අපි තියරිටිකලි සිද්ධාන්ත අනුව කරනවා චුම්බක ශේෂ්ත්‍රය තියපු ලක්ෂීය N ද්‍රවයක්. නැත්නම් ලක්ෂ්‍ය උත්තර ද්‍රවයක්. මේ N ද්‍රවයක් විතරක් තිබ්බොත්. මොකද දන්න N එකක් විතරක් තිබ්බොත් එයා N ගෙන් විකර්ෂණය වෙලා S ට යනවා. ඒතර එයා මේ පැත්තට යනවා. මෙහෙම තිබ්බොත් N ද්‍රවයක් ඒක මේකට ආකර්ෂණය වෙනවා. මෙහෙම N එකක් තිබ්බොත් මෙහෙම. ඒතර ලක්ෂීය N ද්‍රවයක් ගමන් කිරීමට පෙනෙන මාර්ගය තමයි බල රේඛා කියන්නේ. හැබැයි පුතේ මම දැන් මොහොතකට කලින් කිව්වා ඔයාලා යටසිතින් කියන්නේ මෙයා කිව්වනේ මීට කලින් බල රේඛා නැහැ කියලා. ටක් ගාලා මේ N ද්‍රව නැහැ කියලා. ඒතර ඔළුවට එන්නේ. ඒතර N ද්‍රව නැහැනේ. තනි N ද්‍රවයක් විතරක් ගන්න බෑනේ. ඒ හින්දා පුතේ අපි කියනවා චුම්බක ශේෂ්ත්‍රයක තිබු මාලිමාවට කටුව උත්ක්‍රමණය වෙන දිශාව. කටුව යොමු වෙන්නේ දැන් ඔයාලා දන්නවා මේ කටුව යොමු වෙන්නේ මේ බල රේඛාව පැත්තට. යොමුන දිශාව තමයි මේ බල රේඛාවල දිශාව වෙන්නේ කියලා. අර විදිහට කියන්නත් පුළුවන් මේ විදිහට කියන්නත් පුළුවන්. ඊළඟට පුතේ මේ බල රේඛාවල කටපාඩම් කරගන්න ඕන නේ පොඩි අදහසක් ගන්න තියෙනවා. මම හිතන්නේ මේක බැලුවෙන් පස්සේ ඉවරයි. බලන උට්ටේ ලියාගෙන එතනින් ඒක අවබෝධයි. ඒ විදිහට තමයි අපි මේක කවර් කරන්නේ. අය පන්ති කරලා තවත් හොඳ වලට යනවා. කටපාඩම් කරන්න එපා. බල රේඛා කියන්නේ මොනවද? කොහොමද තියෙන්නේ? නිකන් අවබෝධයක් විතරයි ගන්න ඕනේ. ඊට පස්සේ පුතේ අපි කතා කරනවා මෙහෙම දෙයක්. මේ බල රේඛා ඇසුරෙන් අපි ප්‍රබලතා සංසන්දනයක් කරනවා. දැන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ප්‍රබලතාවය පෙන්වන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය G. ගන්න මතකයි. ඉස්ත්‍රි විද්‍යුත් ශේෂ්ත්‍රයක පුතේ ප්‍රබලතාවය අපි පෙන්වුවා ඉස්ත්‍රි විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය E. චුම්බක ශේෂ්ත්‍රයක ප්‍රබලතාවය පුතේ පෙන්වනවා B. මේ දායිශයක් ඉඳ උඩින් ඉතලා යන්න අත්‍යවශ්‍ය නැහැ. B වලින් තමයි පෙන්වන්නේ. අපි කියන එකට ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය. චුම්බක ශ්‍රාව ඝනත්වය. ඒතර මේක වැඩිද අඩුද කියන එක පිළිබඳ මිනුමක් බල රේඛාව වලින් කරන්න ඕන. අපි ඉස්ත්‍රි විද්‍යුතෙත් එහෙම පැහැදිලි කිරීම කළා චුම්බකවලත් පුළුවන්. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. දැන් හිතන්න මෙන්න මෙහෙම කියලා. මම වෙනම ටියුට් එකේ ඉඳ තියලා තියෙන එක දාගන්න. මේ ගොඩාක් අත්‍යවශ්‍ය කාරණයක්. විභාගات එක සැරයක් මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. දැන් මෙහෙම බල රේඛා තියෙනවා. දැන් මේ අපිට මෙහෙම තියරිටිකලි ගන්න කොට අමාරුයි. ආයෝග ගන්න කොට අමාරුයි. ඒක ප්‍රැක්ටිකලි ගන්න කොට අමාරුයි. දැන් මෙහෙම බල රේඛා තියෙනවා නම් චුම්බක මෙතන පරතරය අඩුයි ඒ රේඛා සෙට් එකේ මෙතන පරතරය වැඩි. එතකොට පුතේ අපිට මෙහෙම B1 මෙතන B2 මේව තරකන දෙකක් තියෙනවා. රේඛා අතර පරතරය. හොඳට බලන්න මම මේ ලියන්නේ මොකද්ද පුතේ? රේඛා අතර පරතරය නියත හින්දා අපි කියන B1, B2 නියත ශේෂ්ත්‍රය. විචලන වෙන ඒවා නෙමෙයි නියත ශේෂ්ත්‍ර. රේඛා අතර පරතරය නියතයි. මේ අතර පරතරය මෙතන නියතයි. මේ අතර පරතරය නියතයි. නියත නිසා මේ දිගට නෙමෙයි
ඔන්න සිරස්ව නියත ශේෂ්ත්‍ර. සිරස්ව නියත ශේෂ්ත්‍ර. එහෙනම් මෙතනත් B1 නම් මෙතනත් B1 මෙතනත් B1 මෙතනත් B1. තිරස්වෙත් වෙනස් වෙනවා B1 වල B2. ඊට පස්සේ පුතේ පරතරයේ වැඩි කියන්නේ ප්‍රබලතාවය අඩු. මතක තියාගන්න පරතරයේ වැඩි වෙන්න ප්‍රබලතාවය අඩු වෙනවා. එහෙනම් තව සංසන්දනයක් අපිට කරන්න පුළුවන්. B1ට වඩා පුතේ B2 කුඩායි. ඒකට හේතුව තමයි මක් නිසාද රේඛා අතර පරතරය අඩු. රේඛා අතර පරතරය අඩු. ඒක ඔය වගේ කරන්න පුළුවන්. මතක තියාගන්න ඕන වෙනම නෝට් එකක් ගොඩක් ඉඳ තියෙනවා දාගන්න පුළුවන්. පරතරයේ වැඩිවත්ම ප්‍රබලතාවය අඩුයි. චුම්බක ශ්‍රාවක ඝනත්වයේ එන B ගේ ප්‍රබලතාවය අඩුවීමක් වෙනවා. ප්‍රබලතාවය අඩුවීමක් වෙනවා. ඊට පස්සේ පුතේ දැන් මේ දෛශිකයක් තලයේ තුලට කියන එක. නැත්නම් දෛශිකයක් මේක ඇතුලට යන්නේ. එළියට යන්නේ කියන එක පෙන්වන්න පුළුවන් මේ තිත්කතර ව්‍යුහයක. කෙමිස්ට්‍රි වල තිත්කතර ව්‍යුහ නෙමෙයි. භෞතික විද්‍යාව වෙනම තිත්කතර ව්‍යුහයක් තියෙනවා. ඇතුලට නම් යන්නේ මොකද අපි දානවා කතරයක් යන්නේ. මේ කතරයක් දැම්මොත් ඒක අදහස ඇතුලට. තලයට ලම්බකව තලයේ තුලට. චිතක් දැම්මොත් තලයට ලම්බකව තලයෙන් නිවතට. දැන් වල මතක ඇති. සුරත් නියම වගේ ඉගෙන ගත්තී නැත්නම් කස්කුරුප්පු නියමේ. මෙහෙම දාත් මෙහෙම ඇතුලට යන්නේ. ඒක බලගුරුනේ දිශාව. අපි කියනවා තලයට ලම්බකව තලයේ තුලට. ඒක මොන මේ කතරේ දාන්න පුළුවන්. තලයට ලම්බකව තලයෙන් නිවතට තිත දාන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍ය මේ වටේ රවම අදින්නේ නැහැ. මොකද ගොඩාක් අපි කතර දාන හින්දා එකක් විතරක් දානවා නම් වටේ රවමත් ඇඳලා තමයි දාන්නේ. එතකොට දැන් හිතන්න මෙන්න මෙහෙම චුම්බක ශේෂ්ත්‍රයක් තිබ්බා කියලා. එතකොට පුතේ මෙහෙම දෙකක් තියෙනවා. දැන් මේකේ වලට පේන මම මේ පරතර නියත වෙන්න ඇදලා තියෙන විදිහ ආයෙත් අරගෙන ලියන්න පුළුවන්. රේඛා අතර පරතර නියත හින්දා අපිට කියන්න පුළුවන් B මොනතයිද? නියතයි. ඒක මෙතන චුම්බක ශ්‍රාවකයක් B1 නම් මෙතන B2 නම් පුතේ අපිට කියන්න පුළුවන් B1 B2 නියතයි. නියතයි. ඕන දිශාවත් එක කියන්න පුළුවන් තලයට ලම්බකව තලයේ තුලට පවතින නියත ශේෂ්ත්‍ර වේ. රේඛා අතර පරතරේ නියතව පවතින නිසා B1 B2 තලයට ලම්බකව තලයේ තුලට පවතින නියත ශේෂ්ත්‍ර වේ කියලා කියන්න පුළුවන්. ඊළඟට පුතේ දැන් මෙතන ගත්තොතින් ඔයාලා වෙනවා මේකට වඩා මේක රේඛා අතර පරතරේ වැඩි. ඒ හින්දා පුතේ අපිට කියන්න පුළුවන් B1ට වඩා B2 ගේ ප්‍රබලතාවය අඩුයි. පරතරේ වැඩි කියන ප්‍රබලතාවය අඩුයි. ඒතර ඒ වගේ තර්ක කරගන්න පුළුවන්. ඊට පස්සේ පුතා අපි මෙහෙම තව එකකට ගියොත් දැන් අපි මෙහෙම පුතේ මම තිත්වියුවේ පාවිච්චි කරනවා. යන්න රේඛා අතර පරතරය වැඩි වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් දැන් ශේෂ්ත්‍ර තියෙනකොට පුතේ තිත් කියන්නේ තලයට ලම්බකව තලයෙන් නිවතට. තලයට ලම්බකව තලයෙන් නිවතට පවතින නියත ශේෂ්ත්‍ර වේ. නියත ශේෂ්ත්‍රය නෙමෙයි වෙනස් වෙනවා. තලයට ලම්බකව තලයෙන් නිවතට පවතිනවා චුම්බක ශේෂ්ත්‍රය. බලන්න දකුණු දිශාවට යන්නේ. මේ දකුණු දිශාවට යද්දී ක්‍රමයෙන් පරතරය වැඩි වෙනවා. ඒ කියන්නේ දකුණු දිශාවට යද්දී පුතේ B අඩු වෙනවා. මේකෙන් කියන්න පුළුවන් මොනවද? එකක් තමයි දිශාව කොහෙටද කියන්න පුළුවන්. තලයට ලම්බකව තලයෙන් නිවතට. දෙවෙනි එක පුතේ දකුණු දිශාවට යද්දී ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය අඩු වෙනවා. ඒක කියන්නත් පුළුවන්. ඒතර ඒක අන්දේ කියන්න පුළුවන්. ඒතර ඔය වගේ පුතේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ප්‍රබලතා සංසන්දනය. මම එතන තව වැඩිපුර ඉඩ දෙලා දෙනවා. මම එතන ප්‍රාන්තික අභ්‍යාස කීපයක් කරනවා මේ සංසන්දනාත්මක. ඒක වැදගත් කරුණු. මේ මූලික කරුණු තමයි මම මේ පැහැදිලි කරන්නේ. ඒව ටික අපිට තර්ක කරගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ අපි මේක ඊළඟ කොටසට යනවා පුතේ. ඊළඟ කොටස අපි ඉගෙන ගන්න මේ ස්ථාව රේඛාවල නැත්නම් බල රේඛාවල ගතිගුණ. බල රේඛාවල ගතිගුණ. මේවා ගොඩාක් ඒවා ඉස්සිත විදුලියට සමානයි. හැබැයි වැදගත්ම වෙනසක් තියෙන බල රේඛා ගතිගුණයක් තියෙනවා. මම මුලින්ම ගන්න. පළවෙනි ලක්ෂණය තමයි මේවා සංයුත පුඩුවේ. සංයුතයි. සංයුත පුඩුවක් වශයෙන් තමයි බල රේඛා තියෙන්නේ. ඒ වගේ මෙහෙම නිකන් ඉරක් තියෙන්න බෑ. මෙහෙම සංයුත වෙන්න. දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි ඒක වැරදින් දැන් මේ මෙතනම ඉරක් තියෙනවනේ ගෙලින්න කියලා. පුතේ මේකේ අදහස් තමයි දැන් මේ ඉර හිතන්නකො. දැන් මේක මෙහෙම ගිහලා මේකට මෙතෙන් දාවනේ. මේකත් මෙහෙම ගිහලා ඔහොම ලොකු වටයක් ගිහලා මෙතෙන් දෙනවා. මේකත් එහෙම. මේකත් උදේ කොහෙන් හරි ගිහලා ඇදලා මෙතෙන් දෙනවා. මේ තියෙන එක අනිත් කියලා. ඒක සම්මුත වෙනවා. ආය ඔයගොල්ලෝ හිතයි. දැන් සම්මුත උනාට මේ මෙතෙන් හිසල්ලා කියනවා. අපි ඒක නැවත උගන්වනවා මේක මෙහෙම දිගට ගමන් කරනවා කියලා ඉස්සරහට උගන්වනවා. සම්මුත වෙනවා. දැන් ඉස්රි විද්‍යුත් ශේෂ්ත්‍ර වල තිබ්බ ගන්න මතකයි. මේව ධන ආරෝපණයක් විදිහට මෙහෙම යනවා. ඒක චුම්බක ශේෂ්ත්‍ර වලකුත් එහෙම වෙන්නේ නැහැ.
ඕම ඒවා නෑ. ඒවා සම්මුත නෙමෙයි. ඕම අනන්ත යනවා සම්මුත වීමක් වෙන්නේ නෑ. ආයෙ ඒකට වෙන්නේ පුතේ චුම්බක ශේෂ්ත්‍රවලදී මෙහෙම වෙන්නේ නැති වුණාට අපි එන් ද්‍රවයක වල වේග අදින්නකෝ ඒක ද්‍රවයක විතර මෙහෙම අදිනවා. නමුත් මතක තියාගන්න මේවා පවතින්නේ නැහැ. මෙහෙම ඒවා නැහැ. තියරිටිකලි අදිනවා ප්‍රායෝගිකව පවතින්නේ නැහැ. දැන් පළවෙනි ලක්ෂණය තමයි සම්මුත කුඩු. දෙවෙනි එක තමයි පුතේ ඇතුළු වෙන පිට වෙන කුෂ්ඨවල ලම්බකයි. හරි. මේ ලම්බකව තමයි ඇතුළු වෙන ලම්බකව තමයි පිට වෙන්නේ. මෙහෙම ගත්තොත් ලම්බකව තමයි ඔකේ. ඊළඟ පුතේ පිටත අවකාශය. චුම්බකෙන් පිටතව තියෙද්දි එහෙම නැත්නම් හිස් අපි කියනවා නිකන් අවකාශයේදී මේක හැම වෙලේම n වලින් ඉඳලා s වලට යන්නේ. මෙහෙම අර ධාරා විදුත් අපි ඉගෙන ගන්නවා මෙතනත් අපි මෙහෙම ලකුණු කරනවා. මෙහෙම සම්මුත කුඩු විදිහට යන්නේ කියලා. ඒතර මෙතනදී අපි කියනවා n වල සිට s වලට ගමන් කරනවා. උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයට යනවා. චුම්බකයේ ඇතුළතදී පුතේ හොඳට බලා ගන්න බල රේඛා යන්නේ පුතේ s වල ඉඳලා n වලට. يعني මේ ටික මෙහෙම ගිහින් සම්මුත වීමක් වෙනවා. මේ ආපුරොත්ත මෙහෙම යනවා. පැහැදිලි. ඔය විදිහට යනවා. ඒතර පුතේ කොහොමයි ගමන් කරන්නේ? ඒ හින්දා පිටතදී n වල ඉඳලා s වලට ඇතුළේදී s වල ඉඳලා n වලට. ඒක උඩට දාගන්න. ඊළඟ පුතේ අර ඉස්ත්‍රි විදුතේ වගේම තමයි මේකට කිසියම් ලක්ෂයක ගන්න ස්පර්ශකයේ දිශාවෙන් පුතේ මේ ස්පර්ශයක් ගැහුවොතින් මේකෙන් පෙන්නන්නේ ලක්ෂ්‍ය සම්ප්‍රයුක්ත චුම්බක ශ්‍රාවකත්ව දිශාව. ස්පර්ශකයේ දිශාවෙන් පෙන්නන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත චුම්බක ශ්‍රාවකත්ව දිශාව. ඊළඟට ඡේදනය වීමක් වෙන්නේ නැහැ පුතා. ඉස්ත්‍රි විදුතේ ගුරුත්වාකර්ෂණය වගේම තමයි ඡේදනය වීමක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි පුතේ මම මනක් කල්පිතයි මේ ඇත්තට මේව නැහැ. ඉස්ත්‍රි විදුත ගුරුත්වාකර්ෂණය වගේම තමයි මේකේ තව එකක් ලක්ෂණයක් ඕන කියන්න පුළුවන්. මාලිමාවේ කටුවේ මුණු දිශාවෙන් හඳුනා ගන්න පුළුවන්. මාලිමාවේ මේ දර්ශක යොමු දිශාවෙන් දිශාව නිරූපණය කරන්නේ. ඒ ලක්ෂණයක් වශයෙන් කියන්න පුළුවන්. අර තමයි මූලිකම ලක්ෂණ ටික. ඒතර ඒටි හොඳට ඔළුවට දාගන්න. මම ටියුට් එක විස්තර දාලා තියෙන අමතරේවත් එක්ක මේක නැවත කියවන්න ඔය ටික ඉතාලගත් ලක්ෂණ ටික. ඊළඟට මේ බල රේඛ ආකෘති අදින ඒවා මම කීපයක් දාලා තියෙනවා. ඒවා බලන්න මම දණ්ඩ චුම්බක පොඩක් ඇඳලා බලන්න. ඒතර එකපාරක් ඇඳනම ඔළුවට යයි. එන්නේ ධන අදහසක් තියෙන්න ඕනේ දැන්. ඉන්ද්‍රවේය ගත්තාම විකර්ෂණ වෙන හින්දා මෙතන උදාසීන ලක්ෂයක් එනවා. උදාසීන ලක්ෂයක් එනකොට මැද D බිඳුවක් වෙනවා. සම්ප්‍රයුක්ත චුම්බක ශ්‍රවණත්වයේ බිඳුව. N එකයි S එකයි ආකර්ෂණය වෙද්දි මැද උපරිම චුම්බක ශ්‍රවණත්වයක් එනවා. ඒතර වගේ පොඩි දල කරුණු කීපයක් දැනගත්තා නම් ඇති. මෙන්න මේකේ බල රේඛා සලන්න දැනගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊටු ටිකේ පොඩි දල අදහසක් තිබ්බනම් ප්‍රමාණවත්. එන්නේ ඒකත් පොඩ්ඩක් මම දාලා තියෙනවා මේ පොදු චුම්බක ශේෂ්ත්‍රයේ ඔක්කොම කරුණු ඒ ටික පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ පුතා අපි මෙතන වැදගත් කොටසකට යනවා මෙතනින්. මොකක්ද? පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය නැවත පොඩ්ඩක් උගන්වනවා අපි ඉස්සරහට. දැන් පොඩි දෙයක් තමයි දෙන්නවක් කරලා. අපි යන්නේ පුතේ ඊළඟට මේක ගණනේ පැත්තට. දැන් මේ දක්වා පුතේ මේක අපි කියන අර සෞඛ්‍ය කොටස. කියන්නේ තියරි කොටස තමයි පොඩ්ඩක් ඉගෙන ගත්තේ. මේකේ ගණිතමය පැත්තට තමයි මේ යන්නේ. ඒතර අපි ඉස්සෙල්ලාම යනවා මේ ශ්‍රාවය කියන එක අර්ථ දක්වන්න. ශ්‍රාවය කියන අර්ථ දක්වන්න. පුතේ ශ්‍රාවය අර්ථ දක්වන්නේ පුතේ යම් වර්ගඵලයක් කරා ගමන් කරන බල රේඛා ප්‍රමාණය. කිසියම් වර්ගඵලයක් කරා බලගෙන මේ හරහා n බල රේඛා ප්‍රමාණයක් යනවනම් අපි කියන මේ පෘෂ්ඨය හරහා ශ්‍රාවය n කියලා. හැබැයි උතන වැදගත්ම කරුණක් වෙනවා අභිලම්බව කියලා. කිසියම් වර්ගඵලයකට අභිලම්බව පිටවන චුම්බක ශ්‍රාවයට තමයි අපි කියන්නේ අභිලම්බ පිටන බල රේඛා ප්‍රමාණය තමයි අපි චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ. වැදගත්. අපි ඒකේ 5 වලින් සංකේතවත් කරනවා. ඒක -1 දෙකුතේ Weber WB Weber වලින් තමයි. capital W මොකද විද්‍යාත්මක නමක් ඉඳලා capital W ශ්‍රාවයයි. ඊළඟට චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා. ඒක මෙතන මතක තියාගන්න අභිලම්බ කියන කතාව. චුම්බක ශ්‍රාව ඝනත්වය කියන්නේ පුතේ මෙහෙම කතාවක්. මොකද්ද පුතේ? අපි කියනවා ඒකක වර්ගඵලයකට අභිලම්බ වෙන චුම්බක ශ්‍රාවය තමයි චුම්බක ශ්‍රාව ඝනත්වය කියන්නේ. පුතේ ඒ වර්ගඵලයට අභිලම්බ වෙන ශ්‍රාවය 5. එහෙමනම් ඒකක වර්ගඵලයට අභිලම්බ වෙන ශ්‍රාවය ඔයගොල්ලෝ දන්නවා 5 බෙදීම A. මෙන්න මේක තමයි B කියන්නේ 5 බෙදීම A. හැබැයි පුතේ අපි ඔක සාමාන්‍ය පාවිච්චි කරන්නේ 5 කියන්නේ BA කියලා තමයි මතක තියාගන්න. දෙකම මුල තියාගන්න 5 කියන්නේ BA. දැන් මෙන්න මෙතන පුතේ මේ තාම විභාගයට ආපු නැති ගණන් ටයිප් එකක් තියෙනවා. හොඳට ඔළුවට දාන්න. මොකද හැම අවුරුද්දේම මම මොකක්ද අලුත් දෙයක් තුනක් එනවා විභාගෙට. දෙකක් තුනක් නෙවෙයි දැන් ගොඩාක් එනවා. අලුත් සංකල්ප වලින් එනවා. පරණ තීරයේක අලුත් සංකල්පයක්.
මොකද්ද මෙතන අලුත් සංකල්පේ? මේ පුතේ මෙන්න මේක ඔළුවට දාගන්න ඕනේ. පුතේ මෙන්න මේ ඒට ආදේශ කරන්න ඕනේ. මේ ඒකේ වර්ගඵලයෙන් අපි කියන මේකට ශ්‍රාවයට අභිලම්බ වර්ගඵලය. ශ්‍රාවයට අභිලම්බ වර්ගඵලය. මේ බීට දාන්න ඕනේ පුතේ අපි කියනවා මේ 5 කියන ශ්‍රාවය, A කියන වර්ගඵලය නැත්නම් ශ්‍රාවයට අභිලම්බ වර්ගඵලය. මේ බීට දාන්න ඕනේ පුතේ ඒට අභිලම්බ චුම්බක ශ්‍රාව ඝනත්වය. මේ චුම්බක ශ්‍රාව ඝනත්වය B කියන්නේ. එතකොට මේ බීට දාන්න ඕනේ ඒට අභිලම්බ චුම්බක ශ්‍රාව ඝනත්වය. ඒ කියන්නේ පුතා දැන් මෙතන මම මේ ශ්‍රාවය නැන්ති ශ්‍රාව ඝනත්ව දිශාව කොහොමද හොයාගන්නේ? කොහොමද හොයන්නේ? අපි කොහේ ශ්‍රාවයට අදින ස්පර්ශකයේ දිශාවෙන්නේ. ඒක දැන් මෙතන ස්පර්ශයක් ඇන්දෝ. ඔයාලා කියනවා ඒකත් මේ පැත්තටම නෙන්නේ. මේක ස්පර්ශයෙන් මෙහෙමම. එහෙනම් මේ පැත්තට තමයි B තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ ලම්බකයි. ඒක අවුලක් නැහැ. හැබැයි මෙන්න මෙහෙම සංකල්පනා කරපියාවුටි. දැන් පුතේ ඉතින් මෙන්න මෙහෙම A කියලා වර්ගඵලයක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි ශ්‍රාවය බල රේඛ ඇති. ඒතර ඔයාලට තේරෙනවා නේද මේකේ ශ්‍රාව ඝනත්වය තියෙන්නේ එහෙමනේ. අපෙන් අහනවා මේ A වර්ගඵලය හරහා ශ්‍රාවය මොකක්ද කියලා. ඉතින් මේ ආනත කොන තීර කියලා තිරසට ආනත කොන තීර වර්ගඵලය තිරස්ස තියෙන. අපි ලියනවා පුතේ 5 කියන්නේ BA සම්මත සමීකරණේ. දැන් මේ B ට දාන්න ඕන පුතේ මේකට ලම්බක මේ වර්ගඵලයට ලම්බක චුම්බක ශ්‍රාවණත්ව සංරචකය. අපි දන්නවා පුතේ මේ පැත්තට B cos θ මේ පැත්තට B sin θ. එහෙනම් පුතේ මෙතෙන්ද දානවා B sin θ. ලම්බකේ කියන්නේ මේ පැත්තට. B sin මේ කෝණේ තියෙන පැත්තට නම් cos අනිත් පැත්තට sin B sin θ තමයි. එතකොට ඔක තමයි 5 කියන්නේ B sin θ. පැහැදිලිද? එතකොට ඔය විදිහට තමයි අපි ආදේශ කිරීමක් කරගන්නේ. ඒතරම් මේකෙන් මම හදපු අලුත් ගණන් මොකද ගොඩාක් මේ පොත්පත්වලත් ඒකේ ටයිප් එකේ ගණන් අඩුයි මම දාලා තියෙනවා හොඳ සංකීර්ණ ගණන්. ඒතර ඕකෙන් මේ ලොකු ගණනක් වල නිර්මාණය කරන්න. ලොකු ගණනක් කියන්නේ ලොකු සිද්ධිය. බිල්ලිමක් දාලා බිල්ලිය මොකක්ද ගණනයකට වර්තම්බ ගන්න කියලා හිතන්න පුළුවන් පැති කියලා ගොඩක් දෙන්න පුළුවන්. මේ පොඩි සමීකරණ. එඳ අර කවුරුට දාගන්න හැම වෙලෙම B ට දාන්න ඕන පුතේ A ට ලම්බක සංරචකය. ඒට ලම්බක මේක සංරචකය. මොකද මේ දෙකම විභේදනය කරන්න බෑ. A5 කියන දෙකම විභේදනය කරන්න බෑ. පැහැදිලිද? එතකොට මොකද A කියන අදිශය විභේදනය කරන්න බෑ. වර්ගඵල අදිශය. හැබැයි මෙහෙම අවස්ථා එනවා අපිට හරියට B වත් විභේදනය කරගන්න බෑ. හිතන්න පුතේ මෙහෙම මනක් කල්පිත ගෝලයක් ගන්නකො. මනක් කල්පිත අර්ධ ගෝලයක් තියෙනවා. මේක අරය R. එතකොට දැන් ගෝලේ තියෙන මේ විදිහට මෙහෙම තියෙන්නේ පහළ පෘෂ්ඨ තිරස්ස තියෙන. බල රේඛා යනවා මෙන්න මෙහෙම. ශ්‍රාවය යනවා මෙහෙම. එතකොට පුතේ මෙතන B අපිට දීලා තියෙන B කියන්නේ මේකට අදාළ 5 එක B එක දීලා තියෙන B කිය. අපෙන් අහන්නේ මේ අර්ධ ගෝලයේ වක්‍ර පෘෂ්ඨය හරහා. මේ වක්‍ර පෘෂ්ඨය හරහා චුම්බක ශ්‍රාවය කොච්චරද කියලා. ප්‍රශ්න තමයි අර්ධ ගෝලයේ වක්‍ර පෘෂ්ඨය හරහා චුම්බක ශ්‍රාවය. දැන් දරුවෝ පැනපුවාම සමීකරණ ලියනවා. 5 කියන්නේ BA. දැන් හොඳට කල්පනා කරලා බලන්න. දැන් මම කිව්වා මේ A ට ලම්බකව දාන්න ඕනේ. දැන් වක්‍ර පෘෂ්ඨයට ලම්බව කොහොමද මේ විභේදනය කරන්නේ? මෙතන නම් හරියටම ලම්බකයි මේ එකේ කෝණ තියෙනවනේ. ඒතර අර වෙන විභේදනය කරගන්න අමාරුයි. හැමතැනම එක විදිහට නෙමෙයි ලම්බක වෙන්නේ. ඒ වගේ වෙලාවකට ඒ කියන්නේ පුතේ මොන වගේ වෙලාවක්ද? නිශ්චිතව ලම්බක සරචය හඳුනා ගන්න බැරි නම් B වල අපි කරන්නේ පුතේ B ට ලම්බක A ගන්නවා. B ට ලම්බක වෙයි. ඒ කියන්නේ චුම්බක ශ්‍රාවයක ලම්බක වර්ගඵලෙ මෙතෙන් ආදේශ කරනවා. ප්‍රබලම හොඳම තර්කණය තමයි මේක බැරි වුණ වෙලාවට මේක පාවිච්චි කරන්න. දෙකම එකයි නමුත් අරක තමයි වඩාත්ම මේ යොදා ලේසික. එම් බැරි අවස්ථාවලදී කියන්නේ B නිශ්චිතව ලම්බකව සම්රචක හොයාගන්න බැරි අවස්ථාවලදී පුතේ අපි කරන්නේ B ට ලම්බක A නැත්නම් 5 ට ලම්බක A එක අපි ගන්නවා. දැන් ඔයාලා මේ බල රේඛා මෙහිමන සිරස් වල යන්නේ. මෙහෙම සිරස් තියෙන. එහෙනම් ලම්බක වෙන තිරස් වෙන්න එපේ. මේ අර්ධ ගෝලයෙන් දෙන තිරස් වර්ගඵලය. අර්ධ ගෝලයෙන් දෙන තිරස් වර්ගඵල වලට තේරෙනවා ප්‍රායෝගිකව මෙන්න මේ පතුලේ වර්ගඵලයනේ. මේකනේ පතුලේ වර්ගඵලය. ඒතර පුතේ B
පතුල පුතේ වෘතයක් හින්දා phi r වර්ගය. ඒතර ඔය විදිහට පුතේ අපිට phi එක හොයාගන්න පුළුවන්. ඒතර ඔය විදිහට තමයි අපි ඒ සමීකරණය පාවිච්චි කරන්නේ. පුතේ මේ මම මෙතන එක දෙයක් කියන්න දරුවා ගියා. මේ අපිට ආවන සම්බන්ධයක් b කියන්නේ phi බෙදීමේ කියලා. ඒතර phi මායින් මේ වෙබර් වලින් දැන් phi කියන්නේ මේ phi ඉතින් අපි මෙතන මේ phi තමයි පාවිච්චි කරන්නේ. හරියටම ලිව්වොත් පුතේ මේ නිරදේකුත් එනවා. නමුත් අපි ඒක වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මේක වෙබ මේක වර්ග මීටර. ඒතර පුතේ ඒක කියනවා වර්ග මීටරයට වෙබ කියලා. මේ වෙනුවට අපි තනි සංකේතයක් දානවා ටෙස්ලා. කැපිටල් T ඒ විද්‍යාත්මක නමක් විතර ටෙස්ලා තමයි පාවිච්චි කරන්නේ. b-1 ඒක. ඒක දෛශිකයක්. ශ්‍රාවයට ස්පර්ශකයක් ගහලා නැත්නම් ශ්‍රාවය ඔස්සේ තමයි ඒක තියෙන්නේ. ඒතර පුතේ ওই විදිහටයි මේ සමීකරණ යොදන්නේ. සමීකරණයක් වශයෙන් යොදන ආකාරයත් මම පැහැදිලි කරලා සමීකරණ ගොඩනැගෙන විදිහ පැහැදිලි කළා. ඒතර ඕක තමයි මම පළවෙනි කොටස වශයෙන් කරන්න චුම්බක ක්ෂේත්‍ර වල බොහොම පොඩි දෙයක් අපි කතා කරේ. හැබැයි ඔය පොඩි දෙයින් සමීකරණ ගානක් එන්න පුළුවන්. ඒතර ඒක වැරදීමක් අපිට පාඩුවක්. ඒකින්ද මේ පොඩි මොන තීර ළමඩත් මේක අල්ල ගන්න ඕන හින්දා පියවරෙන් පියවර හදා ගන්න ඕනේ. ඒතකොට අපි කතා කළේ පුතේ අපි ශ්‍රේෂ්ඨයක් කියන්නේ මොකක්ද කියලා කතා කළා. දැන් මාත් එක්ක හිතන්න දැන් වීඩියෝ නවත්තලා ඔබ කල්පනා කරන්න මොකද්ද ශ්‍රේෂ්ඨයක් කියන්නේ. ඊළඟ පුතේ මම කතා කළා චුම්බක ශ්‍රේෂ්ඨයක් කියන්නේ මොකද්ද? ඇති වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තිබ්බා. ඊළඟ පුතේ දෙකෙන්ම කියන්නේ මම කිව්වා පොදුවේ කියන්නේ චලිතන ආරෝපණ වලින් නැති කරන චුම්බක ශ්‍රේෂ්ඨයක් කියලා. ඊළඟ පුතේ හඳුනා ගන්න පුතේ මාලිමාව පාවිච්චි කරනවා. මාලිමාවේ දාර්ශනික උත්තරමනේ සම්ප්‍රයුක්ත චුම්බක ක්ෂේත්‍ර දිශාවට එහෙම නැත්නම් S පැත්තට යමු වෙනවා කිව්වා. ඊට පස්සේ පුතේ අපි එතනින් ආව බල රේඛා වලට චුම්බක ශ්‍රාවයට අපි අර ද්‍රව වෙන් කරන්න බැරි කතාවක් කතා කළා. ශ්‍රාවයට අදාළ අපි ශ්‍රාවයකින් අපි ආකාර දෙකකින් කිව්වා. ශ්‍රාවය කියන්නේ පුතේ උත්තර ද්‍රවයක් ගමන් කරන්න ලක්ෂ්‍ය උත්තර ද්‍රවයක් නැත්නම් ඒක ද්‍රවයක් උත්තර ඒක ද්‍රවයක් ගමන් කරන්න පිළිවෙල මාර්ගය කිව්වා. එහෙම නැත්නම් ප්‍රායෝගිකම සත්‍ය වෙන එක තමයි මාලිමාව කටයුතු වෙන මාර්ගය කියලා. ඊට පස්සේ පුතේ අපි කිව්වා මොකද්ද? ඒවා ලක්ෂණ ටික ඒවා ටික ඔළුවේ තියෙන්න ඕනේ. ඊට පස්සේ ශ්‍රාවයේ අර්ථ දක්වා වර්ගඵලයට අභිලම්බ වෙන චුම්බක බල රේඛා ප්‍රමාණය කියලා. ශ්‍රාව ඝනත්වය අර්ථ දක්වා ඒකක වර්ගඵලයට ලම්බ වෙන චුම්බක බල රේඛා ප්‍රමාණය නැත්නම් චුම්බක ශ්‍රාවය කියලා. ඒ සමීකරණ යොදන විදිය ගත්තා අරකට ලම්බව මේක ගන්න ඕන කියලා තහවුරු කෙරෙව්වා. යොදන විදි උදාහරණ කිහිපයක් ඇසුරෙන් අවබෝධ කෙරෙව්වා. ඒතර අපි ඊළඟ එපිසෝඩ් එකේ දාන්නේ ඊළඟ කොටසට යන්නේ. ඔයාලට තියෙන දවස් දෙකක් ඇතුළත පුරාණාදම වගේ මේකේ නෝට් එකක් හදාගන්න. වැදගත් කරුණු මාක් කරගන්න. ඊට පස්සේ පුතේ මම ගණන් ටිකක් දීලා තියෙනවා අපේ පේපර් එකේ ඒක ඉවර කරන්න. අපි ඩියුට් එකේ තමයි තියෙන්නේ. ඒක ඉවර කරන්න. අපි ඊළඟ එපිසෝඩ් එකේ ඊළඟ කොටසට